साधुकार्य को नमस्कार। बुद्धं शरणं गच्छामि, धम्मं शरणं गच्छामि, संघं शरणं गच्छामि, द्वितीयंपि बुद्धं शरणं गच्छामि, तृतीयंपि धम्मं शरणं गच्छामि, तृतीयंपि संघं शरणं गच्छामि, तृतीयंपि बुद्धं शरणं गच्छामि, तृतीयंपि धम्मं शरणं गच्छामि, तृतीयंपि संघं शरणं गच्छामि, पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि, अभिन्नदाना वेरमणि सिक्खापदं समादियामि, कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादियामि, मुसावादा वेरमणि सिक्खापदं समादियामि, सुरामेरय मद्यपमा दप्पाना वेरमणि सिक्खापदं समादियामि, तिसरणेन सद्भिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अपमादेन सम्पादेत, समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता, सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सद्गमुखदम्, धम्मश्रवणकालो अयं भदन्तः, धम्मश्रवणकालो अयं भदन्तः, धम्मश्रवणकालो अयं भदन्तः। नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य, नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य, नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य। कथंयो कतवेदे पुग्गयो दुर्लभो लोकास्मिन् तेति। निवसेहि ගෘහාධිපතිතුමා හැටියට කටයුතු කරන පින්වත් කාලෝ තුඹවිල මැතිතුමනි, නදීකා තුඹවිල මැතිණියනි, පවුලේ කාව්‍යා, බෙතනි,
හැරන් මුණුබුරු මිනිබිරියන් නිශාන්ති සූර්යාරච්චි මහත්මිය අමරනාථ විජේතිලක මහත්මයා අකේන් රාමදීර ඇතුළු කොට මුණුබුරු මිනිබිරි දුප්පතුන් ප්‍රධානව සත්පුරුෂ පිරිවර වනහන වේලාවයි පින්කම්මේ මුඛ්‍ය පරමාර්ථය පුරා දින 7කට පෙර අවුරුදු 67ක් ආයු වින්දනය කරලා පරලෝකසපත් වන්නට යෙදුණු නිර්මලා සූර්යාරච්චි ආදරණීය මේනියන් නන්දනීය අත්තම්මා ඔබේ ඥාතිවරිය හිතවතියගේ ගුණ අනුස්මරණය කරලා එතුමිය ප්‍රමුඛ කොට දෑකුල පරම්පරාගත මිය ගොස් සිටින සියලු නෑහිතවතුන් සිහිපත් කරලා ඒ හැමෝටම පරලොවින් සංග්‍රහය කරා. පැවිදි හෝ වේවා ගිහි හෝ වේවා ඔබ අපාතර ඕනම කෙනෙක් ජීවත්ව ඉන්න තාක්කල් පමණක් අපට කෙනෙකුට අඩුම තරමින් අලවතුරු කෝප්පයකින්වත් සංග්‍රහ කරන්න පුළුවන්. මියගොස් අපට නොපෙනෙන ලෝකෙක ඉන්න කෙනෙකුට මෙලොවින් දිය හැකි එකම ක්‍රමය මේ වාගේ පින්කම් කරලා ඒ පින අනුමෝදන් කිරීම පමණයි. ඒ බව තේරුම්ගත් මේ පින්වන්ත දුවනිවරු දෙපළ පින්වන්ත බෑනා මහත්වරු දෙපළ පින්වන්ත මුණුබුරු මිනිබිරියන් ඥාති හිතවතුන් එකට එකතු වෙලා අම්මා කෙනෙකුගේ ගුණයි මේ අනුස්මරණය කරා. අද දවසේ මේ නිවසට වැඩම කරලා මේ ඇත්තන්ගේ හදවත් තුළට ධර්මානුකූලයන් පඬිවිඩයක් දෙන්නට කියලා අපසෝනිකායෙහි කොළඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරය හොබවන අපේ සුමන සිරි නායක ස්වාමීන් වහන්සේ මට මුලින්ම කල්යාණ මිත්‍රත්වයෙන් ඇරයුමක් කළා. ඒ ඇරයුම මම සතුටින් භාරයි. විහාරස්ථානයේ දියුණුව අභිවෘද්ධිය සඳහා මහත්සේ උදපදව් කරන උපකාර කරන ඉතා කුළුපද සැදැහැති දායක පවුලක් බවයි නායක හාමුදුරුවෝ මට මතක් කළේ. පසුව නදීකා තුඹවිල මහත්මිය දුරකථනයෙන් කතා කරලා මේ හැරයුම ස්ථීර කරන්නට යෙදුණා. අපි බණ ටිකක් අහමු. මාතෘකාවට ගත්තී අවුරුදු 2564කට පෙර දේශික බුද්ධ වචනය. කතන්නු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. මහණෙනි මේ ලෝකයෙහි කෙලෙහි ගුණ දන්නාය අඩු. මොකද්ද පින්වත්නි කෙලෙහි ගුණය? අපි අසරණ වෙච්ච වෙලාවක වෙන්න පුළුවන්. අපට විපතක් කරදරයක් ලෙඩක් දුක වෙනයම් විපතක් කරදරයක් ඇති වුණු වෙලාවක වෙන්නත් පුළුවන්.
එවන් අවස්ථාවකදී අපේ දුක විපත දැකලා කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව නිස්සාරණ අධ්‍යාසයෙන් කවුරු හෝ කෙනෙක් අපිට පිහිටක් වුණා නම්, උදව්වක් කළා නම්, උපකාරයක් කළා නම් ඒක හොඳට මතක තියාගෙන ඉඳලා අනිත් මම අසරණ වෙච්ච වෙලාවේ මෙන්න මේ මිනිස්සයා නේද මට පිහිට උනේ කියලා ඒක උදව් උපකාර වලට කෘත්‍ය උපකාර කිරීම තමයි කෙරෙහි ගුණ සැලකීම කියන්නේ. එහෙම අය අඩුද වැඩිද? බුදුහාමුදුරුවෝ අඩු කිව්වේ අවුරුදු 2564කට පෙර. දැන් වැඩි වෙලා තියෙනවා. එන්නේ අඩු. කලගුණ දත්තයට කියන්නේ සත්පුරුෂයෝ කියලා. කලගුණ නොදත්තයට කියන්නේ අසත්පුරුෂයෝ කියලා. අද ඒ සත්පුරුෂ කියන උත්තුංග මානව ධර්මය මේ නිවස තුල සක්‍රිය වෙලා තියෙනවා. සෙනෙහවන්ත දුවලිවරු දෙපළක් දයාබර අම්ම කෙනෙකුගේ ගුණයි මේ අනුස්මරණය කරනවා. ආදරවන්ත ගුණවත් බෑනාවරු දෙපළක් කරුණාවන්ත නැන්දම්මා කෙනෙකුගේ ගුණයි මේ සිහිපත් කරනවා. මොනුගුරු ගිනිබිරියෝ දයාවන්ත පුණ්‍යවන්ත අත්තම්මා කෙනෙකුගේ ගුණයි මේ අනුස්මරණය කරනවා. තින්වා පැවිදි හෝ වේවා, ගිහි හෝ වේවා, ඔබ අප හැම කෙනෙකුගේම ජීවිතයක් ගොඩනගා ගැනීමේදී මොනම හේතුවක් නිසාවත් අපට අමතක කරන්නට බැරි පිරිසක් ඉන්නවා. ඒ කවුද කියන වග අපේහි දන්නවා. පැවිදි වූ මට, ගිහි වූ ඔබට මොනම හේතුවක් නිසාවත් අමතක කරන්නට බැරි එක පිරිසක් ඉන්නවා. ඒ අපේ රත්තරන් දෙමව්පියෝ. අම්මලා තාත්තලා අපිට අමතක කරන්න බැරි ඇයි පින්වා. ඒකට මූලික හේතු සාධක තුනක් තථාගත බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා. ආපාදක, පෝෂක, ඉමස්ස ලෝකස්ස දස්සීතාරා කියන මෙන්න මේ ධර්මතා තුන පිළිබඳ. පළවෙනි කාරණය තමයි ආපාදකාරී. මොකද්ද මේ ආපාදකාරී? ඔයත් බුද්ධිමත් ඇසින් පුංචි බිරිඳු දරුවෙක් දිහා බලන්න. මේ පුංචි බිරිඳු දරුවාව ලොකු මහත් කරන්න, උස් මහත් කරන්න, ඇති වැඩි කරන්න. කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව අම්මා කෙනෙකු තාත්තා කෙනෙකු හැටියට කොච්චර දුක් විඳිනවද බලන්න. කොච්චර වෙහෙස වෙනවද? කොච්චරම මහන්සි වෙනවද? අම්මාට දරුවෙකුට ලෙඩක් දුකක් හැදුනහම ව්‍යාපාර වලට යන්නේ නැහැ, රැකියාවට යන්නේ නැහැ, ගොවිතැන කටයුතු වලට යන්නේ නැහැ. දරුවා රකින්නවා. මම බොරුද කියන්නේ කියලා ඔය ඇත්ත බොරන්නේ රිච්විලි ළමා රෝහලට යන්නකෝ. ඒ ළමා රෝහලේ හැම වාට්ටුවකම 98ක් විතර ලෙඩ වෙච්ච දරුවෝ ළඟ අම්මා ඉන්නවා. තාත්තලට ඉන්න දෙන්නේ නැහැ.
නැත්නම් තාත්තා එතන තමයි ඉන්නේ. ඇයි? තම සම්පත ලැබෙලා. දරුවෝ කියන්නේ දෙමව්පියන් දෙන සම්පතක්. අම්මයි තාත්තයි ක්‍රමවේද 10කින් කුඩා කාලේ අපිව ආරක්ෂා කරා. මොකක්ද ක්‍රමවේද 10? අවුවෙන්, පින්නෙන්, වැස්සෙන්, හුලඟින්, මැසි මඳුරුවා. පරිසරයෙන්, කැම්බීම් වලින්, ඇවතුම් පැවතුම් වලින්, මිනිස්සුන්ගෙන් සහ සත්තුන්ගෙන්. මේ ක්‍රමවේද 10න් අම්මයි තාත්තයි අපිව සුරක්ෂිත කොට නොරක්කා නම් අපි වෙන නිර්මාණයක් ලෝකෙට හම්බ වෙයිද? නැහැ. ලංකාවේ මේ වෙනකොට තියෙනවා පිළිවෙතුනි රක්ෂණ සමාගම් 17ක් 17ක් අතරක ප්‍රමාණය. රක්ෂණ සමාගමකින් කරන්නේ රැකවරණේ, ආවරණේ, ආරක්ෂාව. මම ඔබෙන් අහන්නේ මොන රක්ෂණ සමාගමද කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව තම සේවාදායකයා රකින්නේ? එකම රක්ෂණ සමාගමකවත් නමක් කියන්නකො බලන්න. එක වාරිකයක් නොගෙවුවොත් නම් ඊළඟ වාරිකේ ඩබල් පොලි කරලා මේව සූපත් වෙනවා. මතක තියාගන්න. කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව අපේ ජීවිත හැම පැත්තකින්ම සුරක්ෂිත කොට රැකදුන් අපේ ජීවිතේ මුල්ම රක්ෂණ සමාගම කවුද? අම්මයි තාත්තයි. මොනවද අපෙන් බලන්නේ? කරුණු දෙකද? පාසලට අරගෙන යන ගමන්, අතින් අල්ලගෙන යන ගමන්, බක්තික කවන ගමන් ඉල්ලීම් දෙකක් ඉල්ලුවා අම්මයි තාත්තා. මොනවාද? මයිදුවේ මයි පුතේ හොඳ ළමයෙක් වෙයි. මයිදුවේ මයි පුතේ හොඳට ඉගෙන ගන්න. වෙන මොනවද ඉන්නේ? ඊළඟ එකක් කියන්න ඕන. මයිදුවේ මයි පුතේ හොඳ ළමයෙක් වෙන්න, මයිදුවේ මයි පුතේ හොඳට ඉගෙන ගන්න. මොකද කියන්නේ? අම්මයි තාත්තයි අපිව ආරක්ෂා. අම්මා කවද ඉඳලාද අපිව ආරක්ෂා කරේ? තාත්තා කවද ඉඳලාද අපිව ආරක්ෂා කරේ? මව් කුස පිළිසිඳ ගත්තේ ඉඳ දවසේ ඉඳලම අම්මයි තාත්තයි අපිව රැක්කේ. මෙලොවට බිහි කරාට පස්සෙත් රැක්කා. බිලිඳු කාලේ රැක්කා, පාසල් අවදියේ ළමා කාලේ රැක්කා, තාරුණ්‍ය අවදියේ රැක්කා, කසාද බන්දල දෙන තුරා රැක්කා. එතනින් නතර වුණාද? අපිව ආරක්ෂා කළා. අම්මලා තාත්තලා අපිට අමතක කරන්නට බැරි දෙවෙනි සාධකයේ තමයි පෝෂකයා. අපි පෝෂණය තිංගා. දරුවෙක් මව්කුස පිළිසිඳගත් දවසේ ඉඳලා සති 12ක් සති 14ක් යනකම් ඉඳලා තමයි ඒ කුස තුළ ඉන්න දරුවගේ ඉන්ද්‍රිය අවයව සියන්න වැඩෙන්න වර්ධනය වෙන්න පටන් ගන්නවා. කුස තුළ පිළිසිඳගෙන සති 12ක් සති 14ක් ගිය තැන ඉඳලා මෙන්න මේ කාල වකවානුව තුළ අම්මා කෙනෙකුට ගර්භණී මාතාවක් හැටියට දරා ගන්න බැරි මානසික පීඩනයක්, මානසික දුක, මානසික අසහනය, මානසික වේදනාවක් ඇති වුණා. මේ කුස තුළ ඉන්න දරුවට මොකද වෙන්නේ? මන්ද බුද්ධික දරුවෝ දිවින ප්‍රවණතාවය වැඩි.
මේ කාල පරිච්ඡේදයේ තුලදී ගර්භණී මාතාවක් හැටියට අම්මට දරා ගන්න බැරි කායික පීඩනයක්, කායික දුක, කායික වේදනාවක් ඇති වුණා. බොහෝ වෙන වසංගත රෝගයක් හැදුණා. කුසතුලින් දරුවට මොකද? අංග විකල දරුවෝ බිහිවෙන ප්‍රවණතාවය වැඩි. මම ඔබෙන් අහන්නේ කොයි අම්මද කොයි තාත්තද අංග විකල සහ මන්ද බුද්ධික දරුවෝ අපට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ? කවුද? ලැබුණු දරුවා සතුටින් බාරගන්න. සත්ත්ව ලෝකේ කැතම සතා කවුද? උණුහපුලුව. හරිම කැතයි. උණුහපුලුව අම්මටයි උණුහපුලුව තාත්තටයි උණුහපුලුව පැටිය කැතද? නෑ. මැරිකක් රකින්න නාගරාජයෙකුට වැඩි ආදරේ උණුහපුලුව අම්මයි උණුහපුලුව තාත්තයි පැටිය රකින්න. ඔයයන්ට මතකද දන්නේ මීට වසර කීපයකට උඩදී මට මතකයි එක්තරා විද්‍යුත් රූපවාහිනී නාලිකාවක මුලින්ම ගෙන්නුවා ඊට පස්සේ සියලු විද්‍යුත් නාලිකා ඔස්සේ මේව ගෙන්නුවා. තාම සංවේදනීය පුවතක්. අවුරුදු 5 ශිෂ්‍යත්ව ගතයින් පස්සේ මේ දරුවගේ කකුල් දෙක පණ නැතුවද පෙන්නේලා. ඉගෙන ගන්න හරි දක්ෂයි. ඉගෙනුවා අම්මයි. සාමාන්‍ය පෙළ විභාගයේ පෙළී සිටියා. ඉතා ඉහළින් සමත් වුණ දරුවා ගණිත විෂයට හරි දක්ෂයි. උසස් පෙළ විභාගයේ පෙළී සිටියා. උසස් පෙළ විභාගයේ උසස් සාමාර්ථයක් ලබාගෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට දරුවා තේරුණා. එතකොට අවුරුදු 22ක්. අවුරුදු 22ක් වයස ඇති මේ පුංචි පුතාව විශ්වවිද්‍යාලයට බාර දෙන්න වඩාගෙන ගියේ අම්මා. මේ අම්මටයි මේ තාත්තටයි මේ දරුවා එකා වුණා නම් අද ඔතනට එයිද? නෑ. අවුරුදු 4ක් මේ දරුවා උපාධිය කරලා ඉවර වෙනකොටම සෞඛ්‍ය අමාත්‍යාංශයේ එවකට හිටපු අමාත්‍යවරයා රැකියාවක් අනුමත කළා. මේ අම්මා තාත්තට මේ දරුවා බාවුවා. මෙන්න අම්මලා තාත්තලා මේ සමාජේ කොච්චර තව ඇද්ද? මාස 10ක් දුක් විඳපු අම්මා දරුවා මේ ලෝකෙක බිහි කරලා අඬනකොට අර මාස 10 මුළුල්ලේ විඳපු සියලු දුක්ඛන්ද රාවන්නේ එක අංශු මාත්‍රයක් මතක් වෙනවද බලන්න. මතක් වෙන්නේ එකනේ. අඬන දරුවා කොහොමද මම අහලවන්නේ? මේ සමාජේ කොච්චර ප්‍රභේද තියෙනවද බලන්න. භේද. දරුවෙක් අඬනකොට හැම අම්මා කෙනෙක්ම කිසිදු ભેදයකින් තොරව දරුවා තුරුළු කරගන්නේ ළමයින්ටනේ පපුවනට. මෙතනට තුරුළු කරගත්තාම මේ ලෝකයේ කිසිදු ගණිතඥයෙකුට විද්‍යාඥයෙකුට හෝ වෙන බලපුලුවන්කාරකම් කළ හැකි කිසිදු පුද්ගලයෙකුට කළ නොහැකි බලයක් අම්මා කෙනෙකුගේ හදවත තුල කරුණාව කියන උතුම් මානව ධර්මයේ සක්‍රිය වෙනකොට ලීකිරට හැරෙනවා. ඇඟ ඇතුලේ තිබිච්ච රක්ත ලී ධාතුවයි ශ්වේත වර්ණ සුදු පාට පිටක් බවට පරිවර්තනය. කාටද පුළුවන් ලීකිරට? කරුණාවන්ත, දයාවන්ත, පුණ්‍යවන්ත සෙනෙහවන්ත අම්මා කෙනෙකුට විතරයි.
අම්මා කෙනෙක් හැටියට අම්මා දරුවා තුරුළු කරගෙන එදා කිරි ටික පෙව්වේ නිකන් නෙවෙයි. අද පොවන්නෙත් නිකන් නෙවෙයි. හෙට පෙවෙන්නෙත් නිකන් නෙවෙයි. කිරි පොවන හැම විලාවකම හැම අම්මා කෙනෙකුගේ හදවත තුළ දහසක් පැතුම් ප්‍රාර්ථනා ගොඩවල් තුනකට වැටෙනවා. පළවෙනි ප්‍රාර්ථනා මගේ දරුවා නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා. පළවෙනි පැතුම. දෙවෙනි ප්‍රාර්ථනාව මගේ දරුවා සීලාචාර හොඳ හැදිච්ච දුප්පතෙක් වේවා. තුන්වෙනි ප්‍රාර්ථනාව රටට ජාතියට ආගමට ගරු කරන, වැඩ කරන, දැන උගත් දුප්පතෙක් වේවා. මේක තමයි හැම අම්මා කෙනෙකුගේම ප්‍රාර්ථනාව. අපි හදන වඩන කාලේ අම්මා අනන්ත ප්‍රමාණ කොච්චර කෑම බීම තුනක් වාර ගණන් වේල් ගණන් බඩගින්නේ. දරුවෙකුගේ එක වේලක බඩගින්න අම්මට ඕනේ. තාත්තලා නිකන් දෙහිතේ. නෑ. කය වේසවල හම්බ කරගත්ත හැම සතයක්ම බුද්ධිය වේසවල හම්බ කරගත්ත හැම සතයක්ම නිර්මාණශීලී හැකියාවන්ගෙන් උපදවාගත්ත හැම සතයක්ම තම හැකියාව දක්ෂතා කුසලතා මත හම්බ කරගත්ත හැම සතයක්ම දුවෙක් ඉපදුනා නම් දුවට සැලසුම් හැදුවා, පුතෙක් ඉපදුනා නම් පුතාට සැලසුම් හැදුවා. හදන සැලස්ම අම්මයි තාත්තයි දෙන්න එකට එකතු වෙලා ක්‍රියාත්මක කළ අතරත තමන්ට පුළුවන් උපරිම ශක්ති ප්‍රමාණයෙන් දරුවෝ පෝෂණය කරනවා. හැබැයි තාත්තයි අම්මයි වාර ගණන් වේල් ගණන් බඩගින්නේ. පෝෂක අපි පෝෂණය. අපේ අම්මයි තාත්තයි අපට අමතක කරන්න බැරි තුන්වෙනි කාරණය ඉමස්ස ලෝකස්ස දස්සිතා. දුවේ පුතේ සමාජ කියන්නේ මේකයි. සමාජ ජීවත් විය යුත්තේ මේ විදිහට. මේ අපට ගැළපෙන දේවල්. මේ නොගැළපෙන දේවල්. මේ ආයුතුමක මේ නොආයුතුමක මේ අපේ ඇසුරට ගැළපෙන අය. මේ නොගැළපෙන අය. මෙන්න මේ මූලික අධ්‍යාපනයේ ශික්ෂණයේ දැනුම අවබෝධය අපට දුන්නේ අපේ රත්තරන් අම්මා තාත්තා. අම්මා කෙනෙකුගේ වටිනකම, තාත්තා කෙනෙකුගේ ඇති වැදගත්කම දුවකට පුතෙකුට අවබෝධ වෙන්න නම් ඒ දුව ඒ පුතා අම්මා තාත්තා කියන උත්තරීතර තනතුරු දෙකෙන් පිළිුම් ලබන්න ඕන. නැත්නම් අම්මයි තාත්තයි මැරෙන්නේ. ඒ මම විතර බරපතල වචනයක් පාවිච්චි කළා. මෙතන වරහන සමහර අය මේ කතාව අහලා අජාසත් චරිතය. අජාසත් කුමාරයා නිවන් දකින්ට හේතු සම්පත් තිබිච්ච ඉගෙනගත් උගත් තරුණ පුතේ. නම ආශ්‍රය නිසා පුතා නමකට ගියා. ආශ්‍රය කියන එක පැවිදි වූ මටත් ගිහි වූ ඔබට අපි හැමෝටම 100% බලපාන. ඒකයි අපි බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ ගැළපෙනවා නම් සුදුසු නම් හොඳ නම් වටිනවා නම් වැදගත් නම් අර්ථවත් නම් සුවදායක නම් හොයාගෙන ගිහින් ඇසුරු කරා. නොගැලපෙනවා නම් විනාශකාරී නම් විපත්කර නම් හානිදායක නම් තරහ ඉරමින් වැඩක් නැහැ. නැකත් බලන්න එපා. අප්‍රමාදීව වෙන්න කරා. එයි මේ ලෝකේ අඳුනා ගන්න අමාරුම සතා මිනිහ.
මල් මල් කීවාට සම මල් සුවඳ නැත නිතුරන් කීවාට සම දින එකල නැත සමන් පිච්ච මල මුදුනේ රේණු නැත පිටතට තියෙන හිදවත් කම සුවඳ නැත මල් දාතියක් තියෙනවා තුඹවිල මහත්වෝ කිලාරම් මල කියලා. හරිම ලස්සනයි. ඈතට පුදුම ලස්සනක් තියෙනවා. ගම් පාටින් තියෙනවා, කහ පාටින් තියෙනවා, පුදු පාටින් සමහර තැන්. හරි ලස්සනයි. ඒ වුණාට මල කඩලා කිට්ටුවට ගන්න බැරි තරම්ම ගඳක්. හරි දුර්ගන්ධයි. ඈතට ලස්සනයි. කඩලා ගන්න බෑ ගඳ. සමහර ඉන්නේ ඇත්තට හරි ලස්සනයි. එමට ඇසුරට ගන්න බෑ. එවැනි විනාශයක් තමයි මේ කුමාරයාට වුනේ. නරක ආශ්‍රය නිසා කවදාකවත් නරක පුද්ගලයේ හොඳ උපදෙස් දෙන්නේ නැහැ. ජීවිතය අගාධයට දාන විනාශ කරන්නමයි උපදෙස් දුන්නේ. කොච්චර නරක පැත්තට උපදෙස් දුන්නද කිව්වොත් තමන් සමාජයට බරක් නොවන හොඳ පුරවැසියෙකු හැටියට දායාද කරන්න වෙහෙසිච්ච තමන්ගේ පියා ඝාතනය කරන්නට මේ පුතා පුදුරුණ ආශ්‍රේෂ රාජකමේ රස දෙන්න රාජකමේ කියන වටිනකම ඔළුවට දාලා තාත්තා ඉන්නකම් ඔබට කවදාකවත් මේක කරන්න බෑ මරපන් කියලා උපදෙස් අන්තිමට තාත්තව හිරගෙට කන්න දුන්නේ නැහැ. අම්මා ඇඟේ පතේ කෑම අනලා ඇඟේ දාගෙන මට සිරුරු සරුවක් පරවාගෙන තාත්තට ගිහින් ඇඟලව කන්ද සැලසුවා. මේක තාරාජි. අම්මට තාමන් කරා. ඉරකට යා. රාජකමේ රස දැනෙච්ච පුතා මේ රසය නිසා ආශාව නිසා වදතු රහසිගත තැනකට කැඳෙව්වා. වදකයන්ට නියෝග කරනවා පිය මහරජතුමාගේ පිය රජුගේ යටිපතුල් පළ ලුණු ඔබ්බවල කිහිරි දිනි අඟුරු කොටේ ඇවිද්දවනවා. මොනතරම් කුරුළු වදයක් පිටත්තර පුජ්‍යලේ නෙවෙයි මේ වදේ නියම කරේ තමන්ගේම සහජාත දරුවා. අන්තිමට මේ වදේ නියම කරලා නියෝග කරලා පුතුලෝකයේදී වාඩිලා වදකාගාරයෙන් ලියුම් දෙකක් හම්බ එක දෙක පළවෙනි වර දිය යුතු හසුන්පතක් දෙවෙනි වර දිය යුතු හසුන්පතක් වශයෙන් සඳහන් කරලා සපහන් කළා. මේ දෙකේම තියෙන්නේ මොනවද කියලා මේ සේවකයා දන්නවා. ඇයි රාජපාක්ෂිකයි. මේ සේවකයා දන්නවා. මේ සේවකයා මොකද කළේ? පළවෙනි වර දිය යුතු හසුන්පත ගහගත්ත ඉන්නේ දුන්නේ නැහැ. දෙවෙනි වර දිය යුතු හසුන්පත ගහගත් අතට ගත්තා. ගෙන් පිළිගන්නවා යුවරජතුමා. දෙවෙනි රජකම දිගෑරලා කියුවා. ඒකේ මොකක්ද තියෙන්නේ? යුවරජතුමනි ඔබතුමාට දාව දෙවියට පුතෙක් ලැබුණා. තාත්තා කෙනෙක්. දරා ගන්න බැරි සතුටක් ඇති. හසුන්පත අපේ තියාගෙන ගියේ අම්මා හම්බුනේ. අම්මට ගිහින් වැඩලා මේ පණිවිඩය දුන්නාම අම්මට දරා ගන්න බැරි සතුටක් ඇති වෙලා බදාගෙන හිනා වෙලා අඬන්න පටන් ගත්තා.
ඇයි අම්ම hina වෙලා අඬන්නේ සතුටු වෙන්න එපා. මයි පුතේ මට ඔබට කියන්න හොගා දේවල් තිබුණා පුතේ. එකක්වත් කියා ගන්න මට බැරි වුණා. මම දැන් කියන්නම්. ආගනි. අම්මා කියන්නේ මයි පුතේ මගේ කුසේ උඹ පිළිසිඳ ගත්ත දවසේ මට ඇති වුණා පුතේ දොරදුක. දෝ දෙක ල හදවත. හදවත් දෙකක් එකට ගැටීමෙන් උපදින මානසික අසහනයට තමයි දොරදුක කියන්නේ. මට ඇතිවෙච්ච දොරදුකමයි පුතේ උගේ තාත්තගේ පපු පෙදෙස පළලා ඒ වැක්කිරෙන ලී බොන්න. පපු පෙදෙස පළලා ඒ වැක්කිරෙන ලී බොන්න. මම තාත්තට පති භක්තිය, පති ප්‍රේමය, පති ගෞරවය ඇති කරගෙන සැමියා බිරිඳගේ දෙවියාය කියන උතුම් ආකල්පය ගොඩනගාගෙනයි මයි පුතේ මම කටයුතු කළේ. එහෙම කටයුතු කරපු මම කොහොමද පුතේ මේ පණිවිඩය දෙන්නේ? කට ඇරෙන්නේ නැහැ, දිව නැරෙන්නේ නැහැ. මම ආයාසයෙන් යටපත් කරගත්තා. දොරදුකක් කියන්නේ සංසිඳවා ගත යුතු දෙයක් විනා එහෙම යටපත් කරගෙන ඉන්න පුළුවන් දෙයක් නෙවෙයිමයි පුතේ. දොරදුක උච්චන්න වෙන්න මට කිසිදු කෑමක් බීමක් කන්න ප්‍රියත්වයක් නැති වුණා. මම ලෙඩෙක් වුණා. අසාධ්‍ය මට්ටමට මාව පත් වුණා පුතේ. තාත්තා පෙරත්ත කර මගෙන් අහනවා මගේ මේ කඩාවැටීම තාත්තට මානසික වශයෙන් තදට බලපාලා. තාත්තගේ මානසික කඩාවැටීම රජමාලිගාවට හොඳ නැහැ, රජ පවුලට හොඳ නැහැ, රටට හොඳ නැහැ, රාජ්‍ය පාලනයට හොඳ නැහැ. මේක මට දැනුණා පුතේ. මම තාත්තට රහසින් දොරදුක කිව්වා. තාත්තා මාව වත්තම් කරගෙන සිරියහන් ගබඩාවට නිදන කාමරයට එකතු කරගෙන ගියා. ඇඳුම් වාඩි. තාත්තගේ මගුල් කඩුවේ පරම්පරාවෙන් උරුම වෙන වස්තුවක් මගුල් කඩුව. මගුල් කඩුවෙන් පපු පෙදෙස පළලා ලීබුන්ද සැලැස්සුවා. මම බැක්කගෙන ලීබිව්වා. අඬවන්න. දොරදුක සංසිඳුවා. තාත්තා මට හොරින් ත්‍රිවේදේ පද ප්‍රාප්ත බමුණු ගෙනල්ලා අහනවා තෑගි භෝග කණ්ඩ බොණ්ඩ දීලා. මගේ දේවියගේ කුස පිළිසිඳ ගත්ත දරුව කොයි වගේ දරුවෙක්ද? බමුණු කියනවා මහරජතුමනි ඔබතුමා මරණ රජකම ගන්නවා. ඔබතුමාව මරණ රජකම ගන්නවා. එදා තමයි පුතේ දැනගත්තේ උඹේ අතින් නැහැලවා. නෝ දාරක ප්‍රේමී පිතෘ සෙනෙහස පුත්‍ර සෙනෙහස නිසා තාත්තා බෝලවේ අසීමිත ආදරයකින් කරලා ඉපදිලා දවස් 7යි නම් තබන උඩට එදා බමුණු ගෙනල්ලා කණ්ඩ පොණ්ඩ දී නමක් කියන්න කිව්වා. අජාත ශස්ත්‍ර. අජාත කියන්නේ ඉපදෙන්නටත් පෙර ශස්ත්‍ර කියන්නේ හතුරෙක් වුණා. කාටද පිරයි. අජාත ශස්ත්‍ර අජාසත් නයිදුතේ. දෙයදී පුංචි ඇඟිල්ලේ විසර ගෙඩියක් කවින නරව ගන්න බැරි වුණා. වේදනාවෙන් කෑ ගහනවා. තාත්තට මේ හඬ ඇහුණා. මාළකට ඇවිදින් අසීමිත ආදරයකින් තුරුළු කරගෙන හිටියා. විසර ගෙඩියේ තිබිච්ච ඇඟිල්ල කට ඇතුලේ දාගත්තා. කටේ රස්නෙට විසර ගෙඩියේ පිටුරුවා. ඔබ බෙල්ල බදාගෙන නිදි. සැරවටක වීසි කරලා කල්පනා කළා
ඇඟිල්ලේ අරගෙන සැරවට වීසි කරන්නේ. නිදි ඇහැරිලා අඬාවි කියන දුකට සැරවට ගිල්ල පුතේ. දිශාපාමොක් ආචාර්යවරයා ළඟට යවුලා ශිල්ප ඉගෙනනවා මයි පුතේ. ශිල්ප ඉගෙනගෙන ඇවිදින් අන්තිමට මාත් එක්ක ගිහින් ඉල්ලුවේ දුව රාජ පදවියේ දෙවෙනි රජකම්. ඒකක් දුන්නමයි පුතේ. අද රටක් පාලනය කරන්න පුළුවන් මට්ටමේ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන කියාගෙන දක්ෂ හොඳ පුරවැසියෙක් බවට පරිවර්තනය කරේ කවුරුත් නෙවෙයිමයි පුතේ බවද දෙන තාත්තා. අම්මා දන්නේ මරන්න නියෝග කරා. මේවා කියනකොට අජාසත්ත කුමාරයාගේ ඇඟ යකඩ උල් වලින් පසාරු කරගෙන යනවා වගේ අනිනවා වගේ දැනුණා. ගින්දර වලින් පුච්චනවා වගේ දැනුණා. ඒ තාත්තා මරන්න නියෝග කරා. වේදනාව දරා ගන්න බැරි පිස්සෙක් වාගේ කෑ ගහගෙන දුවගෙන වේගය අරගෙන ගියා වදකාරය. දුවනකොට සේවකයාට අසුම්පත් දෙකක් දුන්න එකයි තව එකක් තියෙනවා. වැඳලා අවසර අරගෙන දුවන මේ යුව රජතුමාට අජාසත්ත කුමාරයාට පිළිගන්නවා. ඒක දිගට ජීව රජතුමනි ඔබතුමාගේ නියෝගයේ පරිදි මහ රජතුමා මරා අවසන්. තාත්තගේ වටිනකම පුතාට තේරුණා. පුතා තාත්තා කියන උත්තරීතර තනතුරේ පිදුම් ලබපු දවසේ අපේ අම්මලා තාත්තලා පුතාලට පිතෘ පදවිය දුවලට මාතෘ පදවියක් ලැබුණාම මොනතරම් සතුටුද. අපි අපේ අම්මලා තාත්තලා ජීවත් වෙන්නේ දියකින් ඇරිච්චනට සලකන්න. ඇරිච්චනට සලකන්න ඔබ ජාති තියෙන බතෝනි සම්බරිසා බර කරට අරගෙන ආදරෙන් පෝෂණය කර. කිට්ටම් නේසම් කරිසා කුඩු මහත් කටයුතු තමන්ගේ දෙරටින් රත්තරන් අම්මා තාත්තා විදිහේ සිටිනවා. කොළවංශම් පපිස්සාමි අම්මලා තාත්තලා සීලාචාර මිනිස්සු හැටියට ගමී රටේ පළාතේ නම දිනාගෙන හිටියා. ඒ පොඩනම රකින්න. දායම් පටිපජ්ජාමි අම්මා තාත්තා අපට යමක්කමක් බෙදලා හදලා දුන්නා නම් ඒව රකින්න. එරිච්චන වෙරිච්චන අටවාපන තීතානං කාලගතානං දකුණං අන්දදස්සා අපි මරුණයින් පස්සේ රත්තරන් දරුවෝ එකට එකතු වෙලා පින්කම් කරලා ඒ පින්පෙත් අපට අනුමෝදන් කරාවි කියන බලාපොරොත්තුව පින් ඇති අම්මා තාත්තා පින් ඇති දරුවන්ගෙන් බලාපොරොත්තු. ඒ ටික නේද නදී කරනවා. තමන්ගේ සහෝදරිය මහත්ය මාසික දූ දරුවෝ ඥාති හිතවතුන් පිරිවර මේ සිද්ධ කරා. කොච්චර වටිනවා මේවා සායුවට ගන්න. කුඩා කාලේ පාසලට යන ගමන් ඉන්දීන් දෙකක් කළා. එක හොඳ ළමයෙක් වෙන්න, දෙක හොඳට ඉගෙන ගන්න. ඒ දෙකම නීදෙන්න කරා. මානව දයාව හදවතේ තුල ඇති වුණේ හොඳ ළමයෙක් නිසා. වයසට ගියාට පස්සේ අපේ අම්මලා තාත්තලා අපින් කරුණු දෙකක් බලාපොරොත්තු වෙනු කියන්නේ නැහැ. ඉල්ලන්නේ නැහැ. නමුත් රත්තරන් දරුවන්ගේ අම්මයි තාත්තයි බලාපොරොත්තු මොනවා? අපි වයසට ගියාම අපේ දරුවා අපිව රකී. ලෙඩට දුකට පිහිට වේ. ඔවුන් කන බොන දෙයක් අපට දෙවි. දෙක නරුණහම පිහිටි. බලන්න අපේ අම්මලා තාත්තලා කොච්චර අහිංසකද. අවසාන වශයෙන් ඔබට හිතන්න පණිවිඩයක් තියෙනවා. ගන්න ටිකේ
අපි අපේ රත්තරන් දරුවෝ හදන්නට ඕනේ, වඩන්නට ඕනේ, ධන සමාජයට දායාද කරන්නට ඕනේ. ඔබේ දරුවා ඔබට තියෙන දකින්න අරමුණු වෙන මතක් වෙන මෙහි වෙන හැම මොහොතක් පාසා දරුවා දිහා හිත බල හිතමින් බලමින් හදවතේ සතුට විඳින්නට. එහෙම නැත්නම් ඔබේ දරුවා ඔබට පේන අරමුණු වන මතක් වන දකින්න මෙනෙහි වෙන හැම විලාවකම දරුවා දිහා හිත බල හුල්ල හදවතින් අඬ ඇස්වල කඳුළුකට පුරවාගෙන විදවන්නද තීරණය ඔබට බාරයි. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මේ ගරු පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මම් පරන්ති ධර්ම ශ්‍රවණං සංසබලයෙන් හැමතෙම යහපතක් සිද්ධ වේවා. අපි හැම දිනම පංචශීල සමාදන් වෙලා බණ පදයක් අහන්න සලස්සන දහම් පඬුරු පූජා කරවලා හිත මා සම්බුවන විසිහි ගම්පන් පූජා කරලා රැස් කරගත් උදාර පින අපේ දුකේ දුකුම අපේ සැපේ සතුටුම අවුරුදු 67ක් ආනිවින්දනය කරලා දින 7කට පෙර පරලෝසපත් වන්තේදී අපේ රත්තරන් අම්මට අපේ නන්දනියට අපේ අක්කම්මට අපේ ඥාතිවරිය හිතවතිය කල්යාණ මිතුරියෝ නිර්මලා සූර්යාවත්ති මාතාවට මේ පින් අනුමෝදන් වෙත්වා. එතුමියගේ පරලොව භව ගමන සුවපත් වේවා. තවත් මේ වර්ග පරම්පරාවට නියොගොස් සිටින අපේ කාලෝ තුඹගින මැතිතුමා නමින් සූර්යාවත්ති ඒ වගේම විජේතිලක අමරනාත් විජේතිලක මැතිතුමා නමින් ඒ ගණනාවරු දෙකල නමින් මේ ගියායට අද මේ බුදුබණ අහන්ට ආපු පින්වන්ත අම්මලා තාත්තලා මහත්තුරු මහත්මාවන් බෝසත් දරුවන් නමින් මේ ගියායට මට මේ පින්කම සඳහා ආරාධනා කළ අපේ සුමනසිරි නායක ස්වාමීන් වහන්සේ ඇතුළු කොට ඔබ සියලු දෙනා නමින් මේ ගියායට රට වෙනුවෙන් මේ විරෝධාන රණවිරුවන්ට සුනාමි විපතින් ස්වභාවික විපත් වලින් සහ යුද්ධේ නිසා මියගිය අහිංසක රටවැසියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. කොරෝනා වසංගතයේදී අපේ රටේ රටවැසියන් වගේම ලෝකවැසියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිර්මලා සූර්යාවත්ති මාතාව මෙතිනිය ප්‍රමුඛ කොට මියගිය හැම දෙන අමනිවලින් සැනසෙත්වා කියන්නේ. කවුරුත් පින් දෙන්න ඉදම්මේ ඥාතිනම් හොතු හයිය කියලා. පින්කමති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සම්පත් දිව්‍ය ආශිර්වාද වඩා වර්ධනය කරගනිත්වා. දායකත්වයේ දරන අපේ නදී කාතුඹගිල මහත්මිය එවගම ගෑන නුවන් වන කාලෝ තුඹගිල මැතිතුමා කාව්‍යා බෙතනි කැරල් යන මුදුරු නිමිරියන් පොඩි දුවවන නිසාදි සූර්යාරච්චි මහත්මිය ගෑන නුවන් වන අමරනාත් විජේතිලක මහත්මයා ඒ වගේම කකීන් රන්දීර මුළුපුරන් ඇතුළු කොට අම්මා මියගේ දවසේ ඉඳලා දුක බෙදා හදා ගන්නට සැපෙමින් සියලු පින්වතුන්ලා බණහන් ආපු සියලු පින්වතුන්ලා මට ඇරයුම් කළ අපේ සිසුමන නායක ස්වාමීන් වහන්සේ හැමෝම ආරක්ෂා කොට රැකදෙත්වා කියන ප්‍රාර්ථනා දෙවියන් පින්දෙන් එක්තාවතාච අම්මේහි සම්භපං පුඤ්ඤ සම්පදං සම්දී දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය සම්දී භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය සබ්බේ සත්තා අනුමෝදන්තු
සබ්බ සම්පatti සිද්ධිය සිද්ධ කිහිරැලි සමන් බොක්ෂල් විභීෂණ සිව්වරම් රජනිති සිද්ධ මහා බඹු සක්‍රයි සිවර කතරගම දෙවියනුත් පෙරති සිද්ධ පත්තිනි 12 දෙවියෝ භද්‍රකාලී දේවි ගණපති සිද්ධ සිරිලක මෙහෙම දෙවියෝ අපට ආසිරි නුවණ දෙන්නේති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තිය අවසාන වශයෙන් මෙහෙම කියන්නේ ඉදම් මේ පුඤ්ඤං මේ දින ආසවක්ඛය වහං හෝතු නිවන් සුව පිණිසම සේතු වේවා වාසනා වේවා වැතියෙන් වනනත ඔබ ඔද තෙගුණ අරහත් බුදු රජ අවසර දෙන්න නිවුමට සිත්ගිනි අසරණ රෝගන හැකිවේවා මට බලයෙන් බුදු ගුණ අනන්ත බුදු ගුණ බලයෙන් මේ සියලු දෙනාටත් මේ ගමටත් අපේ ගමටත් අපේ රටටත් මුළු මහත් ලෝක ධාතුවටම සිත සම්පූර්ණ වේවා වන්දනා ආශිර්වාද අභිවාදන සීලිස චන්නද්ධාපචායන චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවචාතෝ නිබ්බාන සම්පatti විනාශේ සම්පති තදසක්